නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි. සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. බුදුමඟ අනුගමනය කරන කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද ඔබ අපි හැම දිනාටම බොහෝම වාසනාවන්ත දවසක්. පොසොන් මාස පුරපසළොස්වක පොහොයේ යෙදලා තියෙන අද දවසට පොසොන් මාස පුරපසළොස්වක පොහොය දවසේ මේ වෙලාවේ අපිට පැවරිලා තියෙන්නේ අද දවසේ මේ පොහොය දවසේ තියෙන වැදගත්කම පිළිබඳව මේ පින්වත් පිරිස දැනුවත් කරන්නයි අපට පැවරිලා තියෙන්නේ. කාල වේලාවට අනුව අපි මේ පින්වතුන් හැම කෙනෙක්ම අද දවසේ තියෙන වැදගත්කම දන්නවා. බොහෝ කාලයක් තිස්සේ තෙරුවන් සරණ ගිය බෞද්ධ පින්වතුන් හැටියට ඒ වගේම ඒ දැනගත් කරුණු නැවත අලුත් කරගන්නටත් දන්නේම නැති කුඩා දරුවන්ට මේ පොසොන් පොහොය කියන්නේ කුමක්ද කියලා දැනගන්නත් අපිටත් මතකයි අපි පුංචි කාලේ පොයේ දවසේ තියෙන වැදගත්කම පිළිබඳ ඇහෙනකොට අපිට පුදුමාකාර ශ්‍රද්ධාවක් සතුටක් උපදිනවා. ඒ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ ලංකාවට වැඩම කිරීම පිළිබඳ චිත්ත රූප මැවෙනවා. එහෙම තමයි අපිත් මේ පොහොය පිළිබඳ දැනුවත් උනේ. ඒ නිසා දුවල පුතාලටත් අද දවසේ තියෙන වටිනාකම දැනගන්න අවශ්‍ය කරන වටිනා කාල වේලාවක් මේ සූදානම් වෙන්නේ. නිසා හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කාරණාවන් වටහාගෙන අපේ තියෙන වටිනාකම බුදුදහමත් එක්ක අපේ ජීවිතවලට પરම්පරා ගණනාවක් සිද්ධ වුණ විශාල යහපත, විශාල වෙනස, චින්තන විප්ලවය අනාගත පරපුරට දායාද කරන්න අපි තරයේ අදිටන් කරගෙනම මේ වෙලාවේ එහෙමනම් අපි මේ පොයේ වර්ණනාව පොයේ තියෙන වැදගත්කම කුමක්ද කියලා අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. කරුණු ඇසුරෙන් ඉදිරිපත් කරන්නත් අපිත් බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිස දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු පළවෙනි ගාථාව කුමක්ද කියලා. සමනා මයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. දේවානම්පියතිස්ස රජතුමා මුවදඩේමේ ගිහිල්ලා හිටියේ මිහින්තලාව පැත්තට. ඒ මුවදඩේමේ ගිය 40000ක් පමණ පිරිවර එකතු කරගෙන තමයි දේවානම්පියතිස්ස රජතුමා දුනුීතල අරගෙන දඩේමේ යන ඒ කාලේ පොහොය දවසට දඩේමේ යන සිරිතක් තිබිලා තියෙනවා. ඒ සිරිතට අනුව මුවදඩේමේ ගිය අවස්ථාවක මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා ඒ වැඩම කරපු වෙලාවේ සඳහන් වෙනම ධර්ම සාහිත්‍යයේ පින්වත්නි, ඒ මිහිඳු මහ රහතන් වැඩියේ ඒ මිස්සක පව්වට අධිග්‍රහිත දේවතාවා මේ රජතුමාට මිහිඳු මහ රහතන් වහන්සේ මුණ ගස්සන්න ඕනෑ කියලා මුවෙක්ගේ වේශයක් අරගෙන රජතුමාට පේන මානේ තනකොළ කමින් හිටියා. රජතුමා මුවා පිටිපස්සේ දුවනකොට, ඒ කියන්නේ සත්වෝ අරමුණු කරගෙන යනකොට දැක්කා මුවෙක් තනකොළ කකා ඉන්නවා. රජතුමා කල්පනා කරනවා මේ කනබොන වෙලාවට මේ රජතුමාට මේ ඊතලේ විදලා හරියන්නේ නැහැ. ඒක හොඳ නැති වැඩක්. ඒ නිසා කාලේ උරුණාට පස්සේ මේ ඊතලේ විදින්න ඕනේ කියලා දුනුදී අදිනවා මේ සතාට ඇහෙන්න. එතකොට මේ සතා ඉක්මනින් දුවන්න පටන් ගන්නවා. දැන් රජතුමා මුවා පිටිපස්සේ ලුහු බඳිනවා පිරිවර සමග. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිවර සමග වැඩ ඉන්නේ මිස්සක පව් අසලට යනකොට මේ මුවා විදිහට දේවතාවා මුවා විදිහට අරගෙන වෙස්වලාගෙන හිටියේ. ඒ දේවතාවා මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමා දකිනකොටම අතුරුදහන් වුණා. එතකොට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ මන් සඳහන් කළ ගාථාව පින්වන්නේ දේශනා කරන්නේ සමනාමයම් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මම අපි සමනාමයන් මහරජා ධර්මරාජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ අපි බෞද්ධ ශ්‍රමණයන් වහන්සේලා.
ශ්‍රාවකයා ඒ කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවකුණ අප බෞද්ධ ශ්‍රමණයන් වහන්සේලා ඔබටම අනුකම්පාවෙන් තමයි ජම්බුද්දීපේ ඉඳන් මේ ලංකාවට වැඩම කරන්නට යෙදුනේ කියලා සඳහන් කරන්නට යෙදුන ගාථාව තමයි සමනා මයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතාපි මහා ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වුණ බෞද්ධ ශ්‍රමණයන් වහන්සේලා ඔබට අනුකම්පාවෙන් තමයි ජම්බුද්වීපයේ ඉඳන් මෙහෙට වැඩම කරන්නට යෙදුනේ කියන ගාථාව සඳහන් කරන අපි හැමෝටම මතකයි. නේද? මිහිඳු මහරහතන් වහන්සේත් සමග ඒ වැඩම කරපු සියලු පිරිවර අපිට මතකයි. ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල කියන මහරහතන් වහන්සේලා, සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසකතුමා අනාගාමී ඵලයටපත් වුණේ පිළිබඳ අපි දන්නවා. ඔන්න ওই විදිහට තමයි මේ පොසොන් මාස පුරපසළොස්වක පොහොය දවස අපිට චිත්‍ර රූප මැවිලා පේන්නේ. දේවානම් පියතිස්ස රජතුමා පිළිබඳ දුනු යවුරු අරගෙන ඉන්නවා. මුවා ඉක්මනට දුවනවා. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා දිහා බලාගෙන ඉන්නවා. මිස්සක පවුව උඩ. එතකොට ඒ සිතුවම අපි හැමදෙනාටම පින්වත්නි දැනෙන සිතුවමක්. එතකොට මේ පොහොය ඉදිරිපත් කරනකොට අපි මේ පින්වතුන්ට මතක් කරන්නට ඕන කාරණාවක් තමයි අපි කියන්නේ අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ කියලා. කියන්නේ අනුබුදු කෙනෙක් වගේ අපිට ලංකාවේ හිටපු අපිට ලංකාවේ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහළ වුණ බුදු කෙනෙක් හැටියට තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපිට දැනෙන්නේ. මහා වංශයේ දීප වංශ ආදී ග්‍රන්ථවල සඳහන් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩි කාලයක් මේ ලංකාවේ වැඩ හිටපු බව. ඒ කියන්නේ අවුරුදු 60කට වඩා වස් කාලවල් 60කට වඩා ඒ කියන්නේ අවුරුදු 60කටත් වඩා මෙහි මිස්සක පවුව ආශ්‍රය කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලයේම අපි වෙනුවෙන් කැප කරපු මහා උත්තම රහතන් වහන්සේ නම. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපිට බුදුදහම ලැබෙනවා. ඒක අද වගේ පොහොය දවසක සිදු වුණේ. ඒ වගේම තමයි අපි හැමෝම දැනුවත් වෙන්නට ඕන මිහිඳු මහරහතන් වහන්සේ ඉන්නේ ඉස්සෙල්ලා පින්වත්නි මේ සිංහල ජාතියට අපේ ආගමට අපිව නැඹුරු වෙන්නට කලින් මේ මිහිඳු යුගයකට කලින් ලක්දිව තිබුණු ඇදහිලි මොනවද කියලා අපි ටිකක් දැනගන්නට ඕන. මිහිඳු යුගයට කලින් මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට එන්න කලින් අපේ ලංකාවේ හිටපු පැරණි ජනතාව අපේ ලංකාවේ හිටපු උදවිය කොයි වගේ ආගමක්ද අදහන්න ඇත්තේ කියලා අපි ටිකක් දැනගන්නට ඕන. ඒ වගේම අශෝක රජතුමා කියන්නේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරන්නේ උන්වහන්සේගේ පිය මහ රජතුමා අශෝක මහ රජතුමා. එතකොට අශෝක මහ රජතුමා කියන්නේ කවුද? ධර්මාශෝක රජතුමා විදිහට ඒ රජතුමා නැඹුරුනේ කොහොමද? ඒ වගේම කාලිංග යුද්ධය පිළිබඳ අපි දැනගන්න ඕන. කාලිංග යුද්ධය කියලා එකක් තිබුණා. ඒ කාලිංග යුද්ධයෙන් පස්සේ තමයි අශෝක රජතුමා ධර්මාශෝක රජ කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට අශෝක රජතුමා ගැන දැනගන්න යනකොට කාලිංග යුද්ධය කියන දේ පිළිබඳ අපිට පුංචි වැටහීමක් ඕන කරනවා. ඒ වගේම කාලිංග යුද්ධයෙන් පස්සේ ධර්මාශෝක රජතුමා කොයි වගේ කටයුතුද කළේ? ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවය කොයි වගේද? ධර්මාශෝක රජතුමා ධර්මදූත සේවයක් සිද්ධ කරපු මහා රජ කෙනෙක්. එතුමන්ගේ ධර්මදූත සේවය කොයි වගේද? ඒත් එක්කම ඒ ධර්මදූත සේවයත් එක්කම තුන්වෙනි ධර්ම සංගායනාව මේ ලෝකයට එළිපෙහෙළි වෙනවා. අශෝක රජතුමාගේ සියලු අනුග්‍රහයකින් අශෝකාරාමේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් මහරහතන් වහන්සේලා දහසක් පමණ සම්බන්ධ වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුණා. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ අපිට තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ අපිට වැදගත්කමක් තියෙනවා මේ වෙලාවේ. මේ පොහොය දවස සම්බන්ධයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ ඒ වගේම තමයි තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි නොයේකුත් ප්‍රදේශවලට අශෝක මහරජතුමා ධර්මදූත කණ්ඩායම් යවන්නේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. එතකොට ලක්බුදු සසුන් පිහිට වීම කියන එක සිද්ධ වුණේ එතනින් පස්සේ. මිහිඳු මහරහතන් වහන්සේට ලංකාවට වැඩම කරන්නට සිද්ධ වෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව අපිට ගොඩක් වටිනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලක්බුදු සසුන් පිහිට වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දේවානම් පියතිස්ස රජතුමාගේ නුවණ විමසනවා විශේෂ උපමා පාවිච්චි කරලා මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ රජතුමා කොයි වගේ නුවණකින් හෙබි කෙනෙක්ද කියලා අඹ උපමා කරමින් ඥාතීන් උපමා කරමින් රජතුමාගේ නුවණ විමසන ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න කිහිපය අපි ඔක්කොම දන්නවා. ඒ පිළිබඳත් අපි මතක් කරගන්නට ඕන. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපේ සමාජයේ සිද්ධ වුණ විශාල ප්‍රබෝධය.
ගල් ගුහාවලට කැලෑවලට ඒ භයානක ප්‍රදේශවලට සීල සමාධි ප්‍රඥා ගුණ වඩන පිරිස් බිහි වුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපේ ලංකාවට අපිට සිද්ධ වුණ සමාජ විපර්යාසය සමාජ ප්‍රබෝධය කොයි වගේද? අපේ හෙළ කලාවන් වල උපත කොහොමද සිද්ධ වුනේ? අපේ රචන පොත්පත් රචනා කරපු අයට කොහොමද මේක බලපෑවේ? ඒ වගේම තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය තමයි මුලින්ම දේශනා කළේ කියලා ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. තව බොහෝම සූත්‍ර ප්‍රමාණයක් මිහිඳු මහරහතන් වහන්සේ දින කිහිපයක්ම දේශනා කරනවා. ඉතින් මුලින්ම සුළු ඇත් පියවර උපමා කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය පිළිබඳවත් ඒ වගේම තෙරුවන් සරණ ගිය කෙනෙක් නිවනට යන්නේ කොහොමද? නිවන් දකින මාර්ගය පිළිබඳ චුල්ලහත්ති පදෝපම ඇත් පියවරක ඇත් පාදමක් උපමා කරගෙන දේශනා කරන චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බණ්ඩුක කුමාරයාගේ පැවිද්ද සිද්ධ වුණේ මේ ලංකාවේදී. අනාගාමී ඵලයටපත් වුණ බණ්ඩුක උපාසකතුමා මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක මේ ලංකාවට එනවා. එතකොට ඒ කුමාරයාගේ පැවිදි උපසම්පදාව සිද්ධ වුණේ මේ ලංකා භූමිය තුල. ඒ සිද්ධ වුණේ මේ පොසොන් මාස සිද්ධ වුණ ඒ මහින්දාගමනයත් එක්ක. ඒ වගේම තමයි දෙවියන් අරමුණු කරගෙන සමචිත්ත පරයාය සූත්‍රය දේශනා කරනවා. සුමන සාමණේරයන් වහන්සේ සද්ධාවිඥාලාභී මහා උත්තම සාමණේරයන්න් වහන්සේ නම. උන්වහන්සේට කාලගෝසා කරන්න කියනවා සමන්තා චක්කවාලේසු ආදී වශයෙන්. ඉතින් මේ මුළු ලංකාවටම ඇහෙන විදිහට සුමන සාමණේරයන්න් වහන්සේ කාලගෝසා කරන්න. ඉතින් බූමාඩු දෙවියන් මේ සද්දය අහලා දෙවියන් කාලගෝසා කරන මෙන්න මෙහෙම බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ගෝසාව ඇහෙනවා. විශාල අසංඛ්‍ය ගණන් දෙවිවරු සමචිත්ත පරයාය සූත්‍රය ශ්‍රවණය කරලා බොහෝ අය මගඵල නිවන් ලබනවා. එතකොට මෙන්න මේ කාරණාවන් අලලාගෙන කාල වේලාවට අනුව අපි බලමු ටික ටික මේ පොසොන් මාස පුරපසළසක පොහොය දිනයත් එක්ක අපිට සිද්ධ වුණ බොහෝ සිද්ධිවලට අපේ මනස යොමු කරන්න අපි හැම කෙනෙක්ම උත්සාහයක් ගමු. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට ඇවිල්ලා කිව්වේ මහරජතුමාට අපි මහා ධර්මරාජානන් වහන්සේගේ අරහං ආදී බුදු ගුණ තිබුණ මහා උත්තම ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි බෞද්ධ ශ්‍රමණයන්. ඉතින් ඔබට අනුකම්පාවෙන් තමයි අපි ආවේ කියලා තමයි තිස්ස කියලා කතා කරනවා. නේද? රජතුමා මුවදඩේ ගිහිල්ලා එතෙන්ට ගිය වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ පින්වන්නේ අදිෂ්ඨාන කරනවා රජතුමා බය වෙයි කියලා අනිත් පිරිස පෙන්වන්න නැතුව තමයි ඉන්නේ. Taman එක්ක ලංකාවට බැනම කරන්නට යෙදුන ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන මහරහතන් වහන්සේලා, සුමන සාමණේරයන්න් වහන්සේ, බණ්ඩුක උපාසකතුමා නොපෙනෙන්න මිහිඳු මහරහතන් වහන්සේ පමණක් පේන්න මිස්සක පව්වේ වැඩ ඉන්න ගමන් මුවා අතුරුදහන් වෙනවත් එක්කම රජතුමා වටපිට බලනවා බය වෙලා වගේ. මිහිඳු මහරහතන් වහන්සේ කසාවත දරාගෙන ඉන්නවා. මේ වෙලාවේ තමයි අපි බෞද්ධ ශ්‍රමණයන් කියලා කියන්නේ. ඊට කලින් මිහිඳු මහරහතන් වහන්සේ සඳහන් කරනවා තිස්ස කියලා රජතුමාට ආමන්ත්‍රණය කරනවා. රජතුමා කල්පනා කරනවා මට මේ ලංකාවේ කවුරුවක්වත් නම කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් නැහැ නේ. මම මේ රටේ රජතුමානේ. මගේ නම කියලා කතා කරේ ඔබ වහන්සේ කවුද කියලා කියනවා. කවුද කියලා අහනවා. එතකොට තමයි කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබට අනුකම්පාවෙන් තමයි මේ ලංකාවට ආවේ. ඒත් එක්කම අනිත් සංඝ පිරිස පේන්න සලස්සනවා. එතකොට කසාවත දැකලා මේ රජතුමාට මතක් වෙනවා රජතුමාගේ පින්වන්නේ පුංචි කාලේ ඉඳන් යාළුවෙක් තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ පියතුමා අශෝක රජතුමා. අශෝක රජතුමා කීප වතාවක් තුටුපඳුරු මාරු කරගෙන තියෙන ලොකු යාළු සම්බන්ධයක් තිබිලා තිනවා. ඇස් දෙකෙන් දැකලා නැති වුණාට දේවානම් පියතිස්ස රජතුමා සමග යම්කිසි යහළු සම්බන්ධයක් තිබිලා තියෙන සසර පුරුද්දක් එක්ක වෙන්න ඇති. එතකොට අශෝක රජතුමා එක වෙලාවක නැවත වතාවක් අභිෂේක වෙන්න කියලා නොයේකුත් උපකරණ වෙන ගමන් සඳහන් කරලා තියෙනවා මම බෞද්ධ රජ කෙනෙක්. දැන් මම බෞද්ධ ධර්ම වැළඳගත්තා. මම තෙරුවන් සරණ ගියා. යහළු රජතුමනි ඔබත් පුළුවන් නම් තෙරුවන් සරණ යන්න කියලා දූතයන් අත මේ දේවානම්පියත තිස්ස රජතුමාට පණිවිඩයක් එක වෙලාවක එවලා තියෙන. ඉතින් එකපාරටම රජතුමාට මතක් වෙනවා මගේ යහළු රජතුමා කිව්වා නේද මම තෙරුවන් සරණ ගියා කියලා. එහෙනම් ඒ ශ්‍රමණයන්න් වහන්සේලා තමයි අනේ ආර්යයන් වහන්සේලා මේ ලංකාවට වැඩම කරා කියලා පුදුමාකාර සතුටකින් ඉපිලුණා කියලා සඳහන් වෙන මේ රටේ රජතුමා පින්වත්නි. මුවදඩේ මේ ගිය රජ කෙනෙක් ප්‍රාණඝාතයේ පිනිස රජවාසලෙන් එළියට බැහැලා ගිය කෙනෙක්ගේ කෙටි කාලයක් ඇතුළත දවසක්වත් යන්න කලින් ආකල්ප වල විශාල වෙනසක් සිද්ධ වුණා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ දුටු පමණින්
අපි හිතලා බලන්න ඕන බොහෝ දෙයක් පින්වත්නි. අපි වැරදි කරන අයට නිග්‍රහ කරනවා මේ සමාජයේ. එයාලව හංවඩු ගහනවා. එයාලට නැගිටින්න දෙන්නේ නැහැ. දැන් බලන්න මේ රජතුමා 15ක පොය දවසක දඩේමේ ගිය රජ කෙනෙක්. දඩේගමේ ගිය රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දැකලා තමන්ගේ ඒ දුනු ඊතල පැත්තකින් තියලා ඇති වුණ පැහැදීම ගැන අපි හිතලා බලන්න ඕන. හැමෝම මිනිස්සු පින්වත්නි. මේ ලෝකේ ඉන්න හැමෝම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් විඳපු අය, විඳින අය. ඒ හැම කෙනෙක්ටම සංසාරේ හරි භයානකයි. හැම කෙනෙකුම සසර දුකින් එතර වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බලන්න ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් මේ රජතුමාට මොන තරම් චිත්ත ප්‍රබෝධයක් ඇති වුණාද කියලා. අහනවා රජතුමා, ඔය වගේ කහපාට වස්ත්‍ර ඇඳගත් ශ්‍රමණයාණන් වහන්සේලා තව ජම්බුද්වීපයේ ඉන්නවද? දඹදිව කසාවතින් බැබලෙනවා කියලා කියන, කසාවතින් වැහිලා තියෙන්නේ කියලා කියන මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට පුදුමාකාර සතුටක් උපදිනවා. ඒ වෙලාවේ රජතුමාගේ සිත් සතන් සකස් වුණා කියලා දැනගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට ධර්මයේ පින්වත්නි දේශනා කරන්නේ. රජතුමාට ධර්මයේ දේශනා කරන 40000ක් පමණ පිරිවරට චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ සියලුම පිරිස දරුවන් සරණ ගිහලා විශාල පැහැදීමකටපත් වෙනවා. එහෙම තමයි මේ ලංකා ගමනේ සිද්ධ වුනේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරන්න කලින් ලක්දිව විවිධ ආගම් අදහන ගතියක් තිබුණා පින්වත්නි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වකවානුවේදීම මහා වංශයේ සඳහන් වෙන්නේ විජේ කුමාරයා ඇතුළු පිරිවර 700ක් පමණ දෙනා ලංකාවට ආව බව. සිංහල ජාතිය ඇතිවීම පිණිස සිංහල ජාතිය පටන් ගත්තේ විජේ කුමාරයාගෙන් පස්සේනේ. ඒක අපි කවුරුත් දන්නා මහා වංශයේ සඳහන් වෙනවා. ඒ වගේම දීප වංශය ආදී ග්‍රන්ථවල එන තොරතුරු වලට අනුව අපි දන්නේ එහෙම. එහෙම අපි විශ්වාස කරනවා. එහෙම අපි අපේ ඉතිහාසය පිළිබඳ හදාරනවා. ඒ හදාරන්නේ අපිට යම්කිසි දැනුවත් වීමක් අතීතය පිළිබඳ දැනගන්න අපිට අවශ්‍ය නිසා. එතකොට ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින් විජේ කුමාරයා මේ ලංකාවට ඇවිල්ලා හිටියා. විජේ කුමාරයාත් එක්ක දඹදිව පින්වත්නි බ්‍රාහ්මණ පිරිසක් ඇවිල්ලා තියෙනවා. විජේ කුමාරයා සමග හෙට මෙහෙට ඒ කියන්නේ පිරිවර මහරු වෙනකොට දඹදිවෙන් කීප වතාවක් ඇවිල්ලා තිනවා පිරිස. එතකොට ඒ අය අතර ජෛන ආගම අදහපු අය ඇවිල්ලා තිනවා. බ්‍රාහ්මණයෝ ඇවිල්ලා තිනවා. ජෛන අය ඇවිල්ලා තිනවා. ඒත් එක්කම එක එක අය ඒ පැත්තෙන් පැමිණිලා තිනවා. එතකොට මේ විජේ කුමාරයා මේ ලංකාවට එනකොට මේ රටේ හිටිය මිනිස්සු ගැන යක්ෂ ගෝත්‍රිකයන්, යක්ෂයන් හිටපු බව තමයි සඳහන් වෙන්නේ. එතකොට අපි ඒ යක්ෂයන් විවිධ බලී පූජා කරමින්, ගස්වලට වඳිමින්, යක්ෂයන් අදහිමින් තමයි ඉඳලා තින්නේ. මිහිඳු මහරහතන් වහන්සේ එන්නට කලින් විජේ කුමාරයා ලංකාවට ඇවිල්ලා ඉද්දී විජේ කුමාරයා සමග ආපු බ්‍රාහ්මණ පිරිස නිසා ගොඩාක් අය බ්‍රහ්ම ආගම අදහවුවා. ඒ වගේම ජෛන ආගම අදහවුවා. විජේ කුමාරයා සමග ලංකාවේ තැන් තැන්වල ඊට පස්සේ පරම්පරාව ඇති වෙනවා. පණ්ඩුකාභය ආදී රජවරු පහළ වෙනවා. ඉතින් මේ රජවරු පවා සමහර තැන්වල පින්වන්නේ දෙවුල් හදලා තියෙනවා. සමහර යක්ෂයන් වෙනුවෙන් එක එක තැන් හදලා තියෙනවා. බලි පූජා කරලා තියෙනවා. ඒ කියන්නේ යක්ෂයන් රජවරු පවා හිටියට යක්ෂයන්ව අදහලා තියෙනවා. වෘක්ෂ දේවතාවෝ අදහලා තියෙනවා. ඒ වගේම ගිරි ආදී නිගණ්ඨයන්ට ආරාම හදලා තියෙනවා. ඒ වගේම අපි දන්නා අබේගිරිය කියන තැන හදලා තියෙන. ඒ කියන්නේ ගිරි කියන ඒ කියන්නේ නිගණ්ඨයාගේ ආරාමයේ තමයි වලගම්බා මට මතක හැටියට වලගම්බා රජු දවස ඒ නිගණ්ඨයන් එළවලා එතන ඒ ආරාම කඩලා දාලා තමයි ඒ අබේගිරි කියන ඒ විහෙර පවා හදලා තියෙන්නේ. එතකොට ඊට අමතර බොහෝ නිගණ්ඨ අය ඉඳලා තියෙන. එහෙනම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් මේ රටේ යම් මනුස්ස කොට්ටාසයක් හිටියනම් විජේ කුමාරයා ඇතුළු පිරිස ඒ අය බෞද්ධ ආගම අදහපු අය නෙමෙයි. බ්‍රහ්ම ආගම අදහපු අය, ජෛන ආගම අදහපු අය. ඒ වගේම යක්ෂයන් පුදපු අය. ගස්කල් වලට වන්දනමාන කරපු අය. එහෙම තමයි එයාලගේ ජීවිතේ සකස් කරගෙන ආවේ. නේද? ඒ කියන්නේ තෙරුවන් සරණ ගියාය හිටපු රටක් නෙමෙයි. බුද්ධ පරිනිර්වාණයේදී බුදුන් වහන්සේ මතක් කරන්නේ කවදා හරි දවසක මේ ලංකාවේ තමයි ධර්මයේ ඉතුරු වෙන්නේ කියලා. ධර්මය ඒ නිසා විජේ කුමාරයා ඇතුළු ලංකාව ආරක්ෂා කරන්න කියලා තමයි සක්‍ර දෙවියන්ට පිරිනවම් මංචකයේ ඉඳන් සඳහන් කළ බව පින්වත්නි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට එහෙමනම් අපි දැන් මිහිඳු මහරහතන් වහන්සේට කලින් අපේ ලංකාවේ ස්වභාවය අදටත් බොහෝ අය පින්වත්නි ගස්ගල් පුදන අය නැතුවාම නෙවෙයි නේද? ගස්ගල් වලට පුදන, යක්ෂයන් පුදන, සමහරට බල්ලි පූජා පවත්වන, එක එක දේවා ඒ කියන්නේ දෙවුල් සදාගෙන
දෙවියන් උදෙසා සමහර අයගේ ආකල්ප දෙවියන්ට මේ ජීවිතේ බාර කරන පිරිස් ලංකාවේ නැතුව නෙවෙයි. ඒ කියන්නේ මේ પરම්පරාව ටික ටික නැත්තටම නැතුණා නෙමෙයි අදට පවා සමහර තැන්වල තෙරුවන් සරණ ගියේ නැති අය ඉන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්න මෙන්න මේ කාලේ. ඒ වගේම තමයි කාලේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට සම්බන්ධ වෙන්නේ අශෝක රජතුමා නිසා. අශෝක රජතුමා කියන්නේ කවුද? අශෝක රජතුමා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිය මහරජතුමා. එතකොට මේ පිය මහරජතුමා කියන්නේ බොහොම දරුණු කෙනෙක් පින්වත්නි. කාලෙන්ගේ යුද්ධය ගැන මේ දුවල පුතාලත් අහලා ඇති. දෙමව්පියොත් අහලා ඇති. ඉන්දියාවේ හිටිය පින්වත්නි මේ අශෝක කියන රජතුමා. අශෝක රජතුමා හරි සටන්කාමී කෙනෙක් පුංචි කාලේ ඉඳන්. බොහෝ මං හිතන්නේ අශෝක රජතුමාගේ විශාල පිරිවර සහෝදරයන් විශාල ප්‍රමාණයක් හිටපු රජ කෙනෙක්. මේ රජතුමා තමයි වැඩිමහල්ම රජ කෙනා, ඒ කියන්නේ වැඩිමල්ම දරුවා හැටියට සඳහන් කරන්නේ. මේ රජතුමාගේ තියෙන දක්ෂතාවය අනුව පුංචි කාලේ ඉඳන් යුද්ධයට බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් මේ රජතුමා ටික ටික ලොකු වෙනකොට යුව රජ පදවියට පවාපත් වෙනවා. හැබැයි අන්තිමට මේ රජතුමාට හිතෙනවා මේ මුළු ලෝකයේම මේ මුළු ඉන්දියාවෙම මේ හැම තැනම රජ වෙන්න ඕනේ කියන අදහසත් එක්ක සහෝදරයන්ට විරුද්ධව පවා කටයුතු කරන. ඉතින් මේ රජතුමාගේ නම පියදාස. ඉතින් අශෝක බවට පත් වෙනවා. අන්තිමට කාලිංග දේශය කියන්නේ වර්තමානයේ ඔය ඔරිස්සාවට කියන නම. කාලිංග දේශයේ විශාල සටනට දක්ෂ පිරිසක් ඉඳලා තියෙනවා, රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මේක කාටවත් අල්ලගන්න බැරුව තිබිලා තියෙනවා. ඉතින් මේ රජතුමාගේ තිබ්බ බල තණ්හාවත් එක්ක ඒ කාලේ කාලිංග යුද්ධය තමයි තිබුණ ලොකුම යුද්ධය හැටියට සඳහන් කරන්නේ. මේ දැඩි හිතක් තිබ්බ අශෝක රජතුමා කම්පාවට පත් වෙන තරම් යුද්ධයක් සඳහන් කරනවා. ලක්ෂයකට වඩා විශාල පිරිසකට පින්වත්නි මරණය සිද්ධ වුණා කියලා. ඒ ලක්ෂයකට වඩා මිනිස්සු ප්‍රමාණයක් ඝාතනය කළා තියෙනවා මේ කාලිංග යුද්ධයේදී. ලක්ෂයකට වඩා පිරිසකගේ අත් කකුල් කපලා තියෙනවා. අනාථ වෙලා තියෙනවා. විශාල ලේ විලක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ සහෝදරයෝ පවා මරණයට පත් කළා. එකට උපන් සහෝදරයෝ, එක බඩවැල කඩාගෙන උපන් සහෝදරයෝ පවා මරණයට පත් කළා. සිද්ධ කළ මේ විශාල සංහාරය, විශාල හානිය පින්වත්නි කාලිංග යුද්ධය කියලා සඳහන් කරනවා. මේ කාලිංග යුද්ධයත් එක්ක අශෝක රජතුමාට ඒ ජයഘോഷා පවත්තන වෙනුවට විශාල කලකිරීමක් ඇති වුණා. මේ රජතුමා කම්පා වුණා. මං හින්දා අත් කකුල් කී දෙනෙක්ගේ නැති වුණාද? මං හින්දා කී දෙනෙක්ගේ ජීවිත නැති වුණාද? මේකද ජීවිතය කියන්නේ කියලා විශාල කලකිරීමක් ඇති වෙනකොට තමයි අශෝක රජතුමාගේ රජවාසලට අසලින් නිග්‍රෝධ සාමණේර මහා ස්වාමීන් වහන්සේ වැඩම කරන්නේ. නිග්‍රෝධ ස්වාමීන් වහන්සේගේ වැඩම කරනවත් එක්කම ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරන ලීලාවෙන් අශෝක රජතුමාගේ හිතට විශාල සාන්ත අදහසක් පහළ වෙනවා. අනේ මේ ශ්‍රමණයාණන් වහන්සේ මොන තරම්නම් සාන්තවද වැඩම කරන්නේ කියලා රජවාසලට වැඩම කරගෙන ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා, ඒ ස්වාමීන් වහන්සේ නිසා තමයි බුදුදහම මූලික වශයෙන් අශෝක රජතුමා වැළඳගන්නේ. ඊට පස්සේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරමින් අශෝක රජතුමා මේ ධර්ම ග්‍රන්ථ හදාරමින් ධර්මයේ තව තව හොයනවා. එතකොට තමයි මේ ධර්මාශෝක බවට පත් වෙන ධර්මයේ කියන්නේ යුද්ධ කරලා, ජයපන් පානය කරලා, සමරනව වෙනුවට ඒ ඔක්කොම පැත්තකින් තිබ්බ මේ රජතුමා ධර්මාශෝක වුණේ ධර්මය අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ධර්ම පොත් කියවන්න පටන් ගත්තා. ත්‍රිපිටකය හදාරන්න පටන් ගත්තා. නේද? මේ ඔක්කොත් එක්කම මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරා. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරලා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට විශාල ලක්ෂ ගණන් දෛනිකව අයින් කරන රජතුමාගේ රටේ මුදලින් ධර්ම රත්නයේට සංඝ රත්නයේට අයින් කරන මේක දැනගත්තා අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලා. අන්‍ය අය දැනගෙන බෞද්ධ ශ්‍රමණයන් විදිහට පින්වන්නේ තමන්ම සිවුරු දාගෙන ලාභාපේක්ෂාවෙන් නිගණ්ඨයන්ට අනිත් තීර්ථකයන්ට ප්‍රත්‍යලාභ අඩු වුණ හින්දා මොකද්ද වෙන්නේ? බෞද්ධ ශ්‍රමණයන් විදිහට පෙනී හිටින ප්‍රත්‍යලාභ අපේක්ෂාවෙන්. ඒක නිසා අවුරුදු 7ක් විතර පොහොය කරන්න නැතුව යන අශෝකාරාම ආදී තැන්වල. ඒ හින්දා 60000ක් පවන විශාල අන්‍ය අය බොරුවට පැවිදි වෙලා ඉන්න ප්‍රත්‍ය බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා මේක විශාල අරගලයක්. ඉතින් අශෝක රජතුමා හිතුවා, ධර්මාශෝක රජතුමා හිතුවා මේ 60000 අයින් කරන්න ඕන. මේ ධර්ම සංගායනා පවත්වන්නට ඕන. ඒ සඳහා මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව තුන්වෙනි ධර්ම සංගායනාවට මුල පුරන්නේ අන්‍ය තීර්ථකයන් මේ සසුනේ බැහැර කිරීම අරමුණු කරගෙන පින්වත්නි. දැන් ඔන්න මතකයි නේද කාලිංග යුද්ධය ගැන මතකයි. එතනින් පස්සේ රජතුමා කලකිරුණා. නිග්‍රෝධ සාමණේරයා නිසා රජතුමා යලිත් සාන්ත ස්වභාවයට ධර්මයේ වැළඳගත්තා. මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ විශාල ආභාසය නිසා රජතුමා දැහැමි වුණා. තුන්වෙනි ධර්ම සංගායනාවට හේතු විශාල තීර්ථකයන් ප්‍රමාණයක් ලාභාපේක්ෂාවෙන් අපේ ධර්මයේ වැළඳගත්තා හා සමානව බොරුවට සිවුරු පෙරවාගෙන ප්‍රතිලාභයේ අපේක්ෂාවෙන් හිටියා. ඒ නිසා පොය කරන්න බැරි වුණා. දැන් මේ සියලුම අන්‍ය භික්ෂුන් වහන්සේලා අයින් කිරීම අරමුණු කරගෙන අන්‍ය තීර්ථකයන් අයින් කිරීම අරමුණු කරගෙන තුන්වෙනි ධර්ම සංගායනාවට සියලු කටයුතු සූදානම් කරනවා. අශෝක රජතුමා තමයි
ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ අශෝකාරාමේ. එතකොට මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන 1000ක් පමණ මහරහතන් වහන්සේලා මාස 9ක් විතර මේ සංගායනාව විනය පිටකය කියන්නේ මොකක්ද? සූත්‍ර පිටකය කියන්නේ මොකක්ද? අභිධර්ම පිටකය කියන්නේ මොකක්ද? කතාවත්තු ප්‍රකරණ ආදී දේවල් ඉස්මතු කරමින් මේ තුන් පිටකේ බොහොම හොඳට සජ්ජායනා කළා. මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පින්වත්නි, ඒ කියන්නේ අශෝක රජතුමාගේ ධර්ම දූත සේවය. අශෝක රජතුමා ධර්මාශෝක බවට පත් වෙලා අර කාලිංග යුද්ධ කාලේ චණ්ඩාශෝක රජතුමා කියලා තමයි කිව්වේ. ධර්මාශෝක රජතුමා බුදුදහම වැළඳගෙන ධර්මාශෝක රජතුමාගේ ධර්ම දූත සේවයක් හැටියට තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි රජතුමා 84000ක් විතර වෙහෙර විහාර හදනවා. විශාල පින්කම් රාශියක් සිද්ධ කරනවා. ඒ වගේම ශාසනයේ බන්දුත්වයේ ලබන්න, ඥාතිත්වයේ ලබන්න තමන්ගේ දුවයි පුතයි පැවිදි කරනවා පින්වන්නේ. දුවයි පුතයි තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ තමන්ගේ පුතණුවන්. ඒ වගේම තමන්ගේ දියණිය තමයි සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ. එතකොට ඒ දෙනමම ලංකාව වෙනුවෙන් කැප කරපු මහා උත්තම ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ, ඒ වගේම මහා උතුම් තෙරණින් වහන්සේ නමක්. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාවන් පස්සේ තමා එක එක රටවල් වලට ධර්ම දූතයන් යවනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලංකාවටත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. එන්න එහෙම තමයි එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට සම්බන්ධ වෙන්නේ. අශෝක රජතුමා ගැන අපි යම් අවබෝධයක් ඇති කරගත්තා. කාලිංග යුද්ධය ගැන යම් අවබෝධයක් ඇති කරගත්තා. තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ යම් කිසි පුංචි වැටහීමක් ඇති කරගත්තා. දැන් ලංකාවට වැඩම කරපු මේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ හරි අපූර්ව සිදුවීමක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි සඳහන් කරනවා මොග්ගලීපුත්ත තිස්ස උපාධ්‍යයන් වහන්සේගේ ඒ වගේම ආචාර්යයන් වහන්සේලාගේ අනුදැනීමෙන් පැවිදි වෙනකොට ඒ පැවිදුණ දාම මහා රහත් භාවයට පත් වුණ කෙනෙක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන. බලන්න මොනතරම්නම් ආඩම්බරයක්ද කියලා අපිට. අපේ රටට බුදුදහම ලබා දුන්න මිහිඳු මහරහතන් වහන්සේ කසාවත දරපු දවසේම හිස් රැවුල් බාපු දවසේම තමයි ජාත්‍යාදී දුකෙන් සදහටම අත මිදලා උත්තම වූ නිර්වාණය සාක්ෂාත් කරගත්තේ. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං ඉත්තත්තායාති පජානාති කියන විදිහට සියලුම මග බඹසර වස නිමා කරමින් ජාතිය ෂේ කරමින් නිවන් අවබෝධ කළේ උන්වහන්සේ පැවිදුණ දවසමයි. ඒක විශාල අභිමානයක් අපි හැමදෙනාටම. බුදුදහමේ තියෙන වටිනාකම, ඒක අකාලික දහමක් නේද? ස්වාක්ඛාත වූ දහමක්, අකාලික දහමක්, සම්දිට්ඨික දහමක්. ඒ ධර්මයේ දහම් ගුණ මතු කරමින් උන්වහන්සේ සත්‍ය අවබෝධ කළා. එහි ප්‍රතිඵලයක් ඇටියට ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක වැඩම කරන්නේ කවුද වෙන්නේ? ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන මහරහතන් වහන්සේලා. ඒ වගේම සුමන සාමණේරයන්න් වහන්සේ සට්ඨාභිඥාලාභී මහා උතුම් සාමණේරයන්න් වහන්සේ නමක්. ඒ වගේම අනාගාමී ඵලයටපත් වුණ මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ට ධර්ම දේශනා කරන වෙලාවේ තමයි ඒ බණ්ඩුකෝපාසකතුමා අනාගාමී ඵලයටපත් වෙන්නේ. පැවිදි වීම පිණිස අපේ ලංකාව දරණීය තලයට වැඩම කරනවා. ඉතින් රජතුමා සමග ඇති වෙන පිරිසඳරේදී රජතුමා අහනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන්, ඔබ වහන්සේලා දියෙන්ද මේ ලංකාවට වැඩම කළේ? ඔබ වහන්සේලා ගොඩින්ද මේ ලංකාවට වැඩම කරේ? එතකොට කොහෙන්ද මේ ලංකාවට වැඩම කළේ? මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා, මහරජතුමනි අපි දියෙන්වත් අපි ගොඩෙන්වත් මේ ලංකාවට වැඩම කරේ නැහැ. ඉතින් රජතුමා දැනගන්නවා එහෙනම් අහසින් තමයි වැඩම කරන්න ඇත්තේ. එර්ධි බල සම්පන්න භික්ෂුන් වහන්සේලා කියලා රජතුමා තේරුම් අරගන්නවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි රජතුමාගේ නුවණ විමසනවා. ඒක හරි වටිනවනේ. රජතුමා කොයි වගේ ඥානවන්තයෙක්ද? මේ ධර්මයේ රජතුමාට ඔරොත්තු දෙනවද? මේ රජතුමා මූලික කරගෙන බුදුදහම මේ ලංකා මෑණියන් තුල ස්ථාපිත කරන්න පුළුවන්ද? රජතුමාගෙන් ප්‍රශ්න අහනවා. අපි දන්නම කාරණාවක්. කුමක්ද රජතුමාගෙන් අහන්නේ? එතන අපි දන්නවා මේ පොසොන් මාසේ අඹ ගස්වල ගෙඩි හැදෙන කාලේ. නේද? අපි හැමෝටම මතක් වෙනවා. පුංචි දරුවන් ඒ මිහින්තලාව හදනවා ගෙවල් වල, පන්සල් වල හදනවා. එතකොට බොහෝ වෙලාවට තිස්ස රජතුමා හදලා, මුවෙක් හදලා නේද? අඹ ගහක් තමයි එතෙන්ද ගන්නෙ. ඇයි තිස්ස රජතුමාගේ නුවණ විමසන්නේ අඹ ගහේ උපමාවක් අරගෙන. රජතුමාගෙන් අහනවා, රජතුමනි මේ ගහේ නම කුමක්ද කියලා. රජතුමා උත්තර දෙනවා, මහා ස්වාමීන් වහන්සේ ඔය අඹ ගහක්. මිහිඳු මහරහතන් වහන්සේ නැවත අහනවා, රජතුමනි මේ අඹ ගහ හැරුණු කොටගෙන තව අඹ ගස් තියෙනවද කියලා අහනවා. තව ගොඩාක් අඹ ගස් තියෙනවා කියලා කියනවා මේ ලංකාවේ හැමතැනටම. එතකොට ආපහු මිහිඳු මහරහතන් වහන්සේ අහනවා,
ඒ අඹ ගසුයි මේ අඹ ගහයි හැරුණකොට තව මොනවා හරි ගස් ලංකාවේ තියනවාද? ඔව් මහා ස්වාමීන් වහන්සේ මේ අඹ ගහයි ඒ අඹ ගසුයි හැර තවස් ගස් ඕන තරම් ලංකාවේ තියෙනවා. ආපහු මිහිඳු මහරහතන් වහන්සේ අහනවා ඒ අඹ ගසුයි ඒ අඹ නැති ගසුයි හැරුණු කොටගෙන තව මොනවා හරි ගස් තියෙනවද කියලා අහනවා. බලන්න කොච්චර සූක්ෂමද කියලා. ඉස්සල්ලාම ඇහුවේ මේ අඹ ගහ මොකද්ද කියලා. මේ ගහේ නම මොකද්ද? අඹ ගහක් කිව්වා. ඊට පස්සේ මේ අඹ ගහ හැරුණු කොටගෙන තවස් ගස් තියෙනවද කියලා ඇහුවා. තවත් අඹ ගස්. තවත් අඹ ගස් තියෙනවා කිව්වා. මේ අඹ ගහයි ඒ අඹ ගසුයි හැරුණු කොටගෙන තවත් ගස් තියෙනවද කියලා ඇහුවා. තවත් ගස් තියෙනවා කිව්වා. ඒ අඹ ගසුයි ඒ අඹ නැති ගසුයි හැරුණු කොටගෙන තවත් ගස් තියෙනවා දානකොට ඇයි මේ අඹ ගහ කියලා සඳහන් කරනවා. ඉතින් රජතුමා පඬිතෙක් කියලා දැනගන්න. ඊට පස්සේ අහනවා රජතුමාට ඥාතීන් ඉන්නවද කියලා. ඥාතීන් ඉන්නවා කියලා අහනවා. ඒ වගේම ඥාති නැති අයත් ඉන්නවද කියලා අහනවා. නොනෑයොත් ඉන්නවද කියලා අහනවා. මට ඥාති නැති පිරිසකුත් ඉන්නවා කියලා කියනවා. එතකොට අහනවා ඥාති නොනා ඒ කියන්නේ ඥාති නැති පිරිසයි අතර හැරුණු කොටගෙන තවත් අය ඉන්නවද කියලා. ඇයි මම ඒ අතර ඉන්නවා කියලා කියනවා. යාන් ඒ වගේ ඉස්සල්ලාම ඥාතීන් ඉන්නවද කියලා අහනවා. ඔව් කියලා කියනවා. නොනෑයෝ ඉන්නවද කියලා අහනවා. ඔව් කියලා කියනවා. නෑයෝයි නොනෑයෝයි හැරුණු කොටගෙන තවත් කවුරු හරි ඉන්නවද කියලා අහනවා රජතුමාට. එතකොට කියනවා ඒ තමයි මම කියලා. බලන්න කොච්චර තීක්ෂණ බුද්ධියක් තිබ්බද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ හඳුනා ගන්නවා අඹගෙඩි වෙල උපමාවෙන් ඥාතින්ගේ උපමාවෙන් රජතුමා බොහොම පඬිතෙක් බව රජතුමා බොහොම නුවණක් තිබ්බ කෙනෙක් බව දැනගෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළ බව තමයි ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මුලින්ම 40000 පිරිවර සමග රජතුමා ඉන්නකොට මිස්සක පවෙදී චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළ බව තමයි සඳහන් කරන්නේ. එතකොට මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය පියවරක උපමා අරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක් හැටියට තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. එතකොට කාල වේලාවට අනුව මේ සූත්‍ර දේශනාව මේ පිංගුතුන් දේශනා කරන්න වෙලාව නෙමෙයි. භික්ෂුන් වහන්සේගේ චර්යාව පිළිබඳවත් ඒ වගේම සීලයෙන් පටන් ගන්න නිවන දක්වා ධර්ම කාරණාවන් අසුරු කරමින් තමයි මේ ඒ කියන්නේ ජානුසෝනි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රය. ජානුසෝනි බ්‍රාහ්මණයා පිලෝතික පිරිවැජය අතර ඇති වුණ සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නියම චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ මේක නේද කියලා ජානුසෝනි බ්‍රාහ්මණයාට ඉදිරිපත් කරනවා. ඒ සූත්‍රය දේශනා කරනකොට රජතුමා ඇතුළු පිරිස පින්වත්නි තෙරුවන් සරණ ගිය උපාසකයන් බවට පත් වෙනවා. ඉතින් රජතුමා බොහෝම සතුටින් මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කරනවා. ඊට පස්සේ දවසේ රජවාසලට වැඩම කරන හැටියට රජතුමා හැමතැනම සූදානම් කරනවා. විශාල පිරිසක් මේ බව දැනගන්නවා. ඉතින් රජගෙදරදී මිහිඳු මහරහතන් වහන්සේ പ്രേත වස්තුවෙන් විමාන වස්තුවෙන් ධර්ම දේශනා කරනවා. ඉතින් එන පිරිස වැඩි වෙනකොට ඉඩමදි වෙනවා නේද? പ്രേත වස්තුවෙන් විමාන වස්තුවෙන් ඇයි ධර්ම දේශනා කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් යක්ෂයන් අදහපු පිරිසක් හිටියේ. ගස් අදහපු පිරිසක් හිටියේ. වෘක්ෂ දේවතාවෝ අදහපු නේද? අන්‍යාගම් අදහපු ජෛන අය හිටපු අයට പ്രേත වස්තුවෙන් විමාන වස්තුවෙන් ධර්ම දේශනා කරනකොට බොහොම සංවේදීව දැනුණ බව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ බාලපඬිත සූත්‍රයෙන් ධර්මයේ දේශනා කරනවා නේද? අනවතග්ග සංයුත්තෙන් සච්ච සංයුත්තෙන් ආදී බොහෝ ආසවිසෝපම සූත්‍රය බොහෝ සූත්‍ර දේශනාවක් දවසින් දවස දේශනා කරන විශාල පිරිසක් මගඵල නිවන් ලබනවා පින්වත්නි. අන්න විශාල පිරිසක් මගඵල නිවන් ලබන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒවත් එක්කම දෙවියන් දේශනා කරන සමචිත්ත පරයය කියලා සූත්‍රයක් නේද? මෙතන හිටියා සුමන සාමණේරයන්න් වහන්සේ සට්ඨවිඥාලාභී අර්ධි බල සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. මිහිඳු මහරහතන් වහන්සේ ආරාධනා කරනවා ලංකාවටම ඇහෙන්න කාලഘോഷා පවත්වන්න කියලා. කියන්නේ ධර්ම දේශනා කරන්න කලින් කියනවනේ සමන්තා චක්කවාලේසු ආදී වශයෙන් ඒ කාලഘോഷාව සිද්ධ කරන්න කියනවා. ඉතින් මේ සුමන සාමණේරයන්න් වහන්සේ කොච්චර අර්ධි බල සම්පන්න සාමණේරයන්න් වහන්සේ නමක්ද මේ ලංකාවටම ඇහෙන විදියට ඒ කාලഘോഷාව කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ලංකාවටම ඇහෙන්න සමන්තා චක්කවාලේසු ආදී වශයෙන් කියනකොට බෝමාවටු දෙවිවරුන් මේක ඇහුණා කියනවා. බෝමාවටු දෙවිවරු මේ කාලഘോഷාව තව තවත් හයියෙන් පවත්වන්න පටන් ගත්තා කියනවා. එතකොට එතනින් එහාට යාමේ තුසිත ආදී වශයෙන් බ්‍රහ්ම ලෝකයේ දක්වාම පින්වත්නි ධර්ම ශ්‍රවණයට සුදුසු කාලයයි කියන වාක්‍ය ඇහුණා කියලා සඳහන් කරන දෙවියන්ගේ මාර්ගයේ. එතකොට අසංඛ්‍ය ගණන් දෙවිවරු මේ බණ අහන්න කාලෙකින් අහන බණක් මේ. මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා බලන්න බ්‍රහ්ම ලෝකයේ ඇහෙන්න සමචිත්ත පරයය සූත්‍රය දේශනා කරනවා. අසංඛ්‍ය ගණන් දෙවිවරු මගඵල නිවන් ලැබූ බවයි සඳහන් කරන්නේ.
නේද? ඒ වගේම විශේෂ සිදුවීමක් තමයි සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළා වගේම අනාගාමී ඵලයටපත් වුණානේ බණ්ඩුක උපාසකතුමා. බණ්ඩුක කුමාරයා නේද මේ රජ කුමාරයෙක්නේ. අනාගාමී ඵලයටපත් වුණ බණ්ඩුක කුමාරයාගේ පැවිදි උපසම්පදාව සිද්ධ වුණෙත් පින්වත්නි මේ ලංකාවේදී සඳහන් කරනවා චුල්ලහත්තිපදෝපමාදී සූත්‍රයන් දේශනා කළ ඉවර වෙලා මහාන උපසම්පදාව සිද්ධ කළ බව. බණ්ඩුක කුමාරයාගේ මහාන උපසම්පදාව එහෙමනම් සිද්ධ වුණේ මේ ලංකාවේදී පළවෙනි මහාන උපසම්පදාව. නේද? මහාන උපසම්පදාව පළවෙනි එක බණ්ඩුක කුමාරයාගේ මහාන උපසම්පදාව. සඳහන් කරන ඔහු එදාම මහරහත් භාවයට පත් වුණ බවයි සඳහන් කරන්නේ. එතකොට ඒක විශේෂ සිදුවීමක්. සමචිත්ත පරයාය සූත්‍රයේ දේශනා කිරීම, ඒ වගේම බණ්ඩුක කුමාරයාගේ පැවිදි උපසම්පදාව පිළිබඳ අපිට ගොඩාක් මතක් වෙන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන මහරහතන් වහන්සේලා වැඩම කරනවා. ඒ වගේම සුමන සාමණේරයන් වහන්සේ වැඩම කරන බණ්ඩුක උපාසකතුමා මෙහෙට වැඩම කළා. එනවා. එතකොට ඒ ඔක්කොමලා දැන් පැවිදි වෙලා මහරහත් භාවයේ අරමුණු කරගෙන ජීවත් වෙන අය. ඒත් එක්කම අපිට දැන් සඳහන් කරන්නට ඕන මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක පින්වත්නි අපේ සමාජයේ මොන තරම්නම් විපර්යාසයක් සිද්ධ වුණාද කියලා අපි මතක් කරගන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ එන කාලේ ගල් ගුහා, ගල්ලෙන් ලංකාවේ හැම තැනම පින්වත්නි භයානක ඇත්තු, සිංහයෝ, වලස්සු හිටපු මහා කැලවල් වල පින්වත්නි ස්වාමින් වහන්සේලා සීලයේ වඩන, සමාධිය වඩන, ප්‍රඥාව වඩන නිජ භූමි බවට පත් වුණා. විශාල ප්‍රබෝධයක්. දඩයන් කරමින් ජයග්‍රහණය ලබනව වෙනුවට කරුණාව පතුරවමින් ජයග්‍රහණය ලබන්න, මෛත්‍රිය පතුරවමින් ජයග්‍රහණය ලබන්න, අනිත් අය ගැන හිතමින් ගුණවන්තකම් අපේ මිනිස්සුන්ට ඉගැන්වුවේ පින්වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක. මුර්ග සංඥා තිබුණ ඒ රටේ පාලනය කරපු රජවරු එකපාරම වෙනස් වෙලා දේවානම්පියතිස්ස මහ රජතුමා පින්වන්නේ කොච්චර පැහැදීමක් ඇති වුණාද කියනවා නම් මිහිඳු මහරහතන් වහන්සේ ළඟට ගිහින් අහනවලු මට ඕන මහරහතන් වහන්සේ සිද්ධාස්ථාන හදන්න ඕන. ලංකාවේ හැම තැනටම බුදුන් වහන්සේට වඳින්න, ධර්මයේ මතක් කරගන්න, මහා සංගරුවනට වැඩ ඉන්න, මට විහෙර විහාර හැම තැනම හදන්න ඕන. මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වුණා. මම බෞද්ධ වුණා. මේ වෙලාවේ අපිට විහෙර විහාර හදනකොට ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිට නැහැනි කියලා කියනකොට මිහිඳු මහරහතන් වහන්සේ සතුටින් සඳහන් කරනවා රජතුමාගේ ඒ තියුණු නුවණ, ප්‍රශ්න විචාරීමේ විශාල නුවණ දැනගෙන මිහිඳු මහරහතන් වහන්සේ සඳහන් කළා මහරජතුමනි ඔබ කලබල වෙන්න එපා. සුමන සාමණේරයන්න් වහන්සේ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දන් අලඳපු පාත්‍රය පිටින් දන් අලඳපු පාත්‍රයේ පුරවාගෙන සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන ආවේ. සර්වඥ ධාතුන් වහන්සේලා පාත්‍රයේ පුරවගෙන ඇවිල්ලා තින ධාතුන් වහන්සේලා. ඒ නිසා වෙහෙර විහාර හදන්න සූදානම් වෙමු. අපිට මේ ලංකාව පුරාවටම ස්තූප හදන්න, වෙහෙර විහාර හදන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මූලික වශයෙන්ම මහමෙවුනාව රජතුමා පූජා කරනවා. මේ මහමෙවුනාවේ පොහොය ගෙවල් සූදානම් කරමින්, ඒ සීමාවල් සම්මත කරමින්, ඉන් අනතුරුව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරනවා. නේද? ඒ වගේම ලෝවා මහපාය, වෙස්සගිරිය, මිහින්තලේ මේ හැමතැන අටසැටලෙන් ආදී මේ හැම තැනක්ම ස්ථාපිත කරමින් මේ ලංකාව පුරාවටම පින්වන්නේ බොහෝ සිද්ධාස්ථාන හදන්න දේවානම්පියතිස්ස රජතුමා මැදිහත් වෙනවා. ඉතින් මේ පොසොන් පෝයත් එක්කම නොයේකුත් ඇදහිම් ඇති කරගත් අය මන් නොබන් දතනොයි අවිචාරයෙන් භ්‍රමණය වෙලා හිටපු එක දෘෂ්ටි වෙලා හිටපු අපේ මිනිස්සුන්ට, ඒ සිංහල මිනිස්සුන්ට, සිංහල ජාතියට පනපවලා බෞද්ධ ආගම තමන්ගේ හදවත්වලට නැඹුරු වෙලා තමන්ගේ චින්තන රටාවල් පණ ඇති සතෙක් නොමරන විදිහට හුරු වෙන්න, ඒ වගේම අනිත් අයගේ දෙයක් හොරකම් නොකරන විදිහට සකස් වෙන්න, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැති විදිහට සකස් වෙන්න, ඕනම තත්ත්වයක් උඩදී බොරුවක් කියන්නේ නැතුව ඉන්න, ඕනම තත්ත්වයක් උඩදී මත් වතුර මත්පැන් පානය නොකර ජීවිතය සකස් කරන්න, අරහං ආදී ලෞතුරා බුදු පියාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන්න, සාකාද ආදී ධර්මය ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන්න, සුපටිපන්න ආදී දහම ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන්නට තරම් ආකල්ප වර්ධනයක්, සංවර්ධනයක් වෙන්නට අපේ හිතවලට මේ බුදුදහම බොහෝම දැනුණා. ඒ වගේම මයංගනේ ආදී තැන්වල
සමනල කන්ද පූජනීය ස්ථාන බවට පත් වෙලා එතනින් මෙහාට පින්වන්නේ අපි හැමදෙනාම විශාලම පොසොන් භාවනාව වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ගැන හිතලා අද දවස පුරාවටම අපිට මේ මහින්දා ගමනේ හිතන්න අපි වෙනුවෙන් නේද මේ මිහිඳු මහරහතන් වහන්සේ තමන් ඉපදුන රට අලියමුළු කෙළපිටක් වගේ අතහැරලා දාලා මුළු ජීවිත කාලේ පුරාවටම පිරිනුවම් පානකම්ම මහා වංශයේ සඳහන් වෙන විදිහට පිරිනුවම් පානකම්ම ගල් වෙනකට වෙලා වැඩ ඉන්න තරම්ම ශක්තියක් ඇති කරගත්තේ මහරහතන් වහන්සේ අපි වෙනුවෙන්ම සිද්ධ කළ සේවය රජකුමාරේ අපි වෙනුවෙන්ම කැප කරපු විශාල කැපකිරීමට අපි හැමදෙනාටම මතු අනාගත පරම්පරාව වෙනුවෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ පින්වන්නේ අපේ අතුලාන්තයේටම මේ පොසොන් පොහොයේ තියෙන මිහිර අපි එකතු කරගන්න ඕන. පොසොන් පොහොය කියන්නේ කොච්චර වටිනා පොහොය දවසක්ද? සඳහන් වෙනම් මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පාපු පොහොය දවස. මට මතක විදිහට වක් මාස පොහොය දවසක් ආසන්නේ ඒ පොහොය පහුවෙලා ඒ දවස පවා ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ නමින් සඳහන් කළා කියලා. ඒ මිස්සක පව්ව පවා මිහින්තලේ කියලා සඳහන් කළා කියලා. ඉතින් අපි බොහෝම නැවතත් මම ඊටාම ගැටියෙන් සඳහන් කරනවා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට ඇවිල්ලා සමනාමයන් මහරජ ධර්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපයි දාගතා කියලා දේවානම්පියතිස්ස රජතුමාට ඉස්සල්ලාම ආමන්ත්‍රණය කරන්නේ ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වූ අපි බෞද්ධ ශ්‍රමණයන් කියලා මොදඩේමේ ගිය රජතුමාට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනේ ඉතින් මිහිඳු යුගයට පෙර ලක්දිව ආගමික විශ්වාස පිළිබඳ අපි යක්ෂයන් අදහපු දේවල් පිළිබඳ කතා කළා. කාලිංග යුද්ධය කියන්නේ කුමක්ද කියලා කතා කළා. අශෝක රජතුමා පිළිබඳ ධර්මාශෝක රජතුමා උනේ කොහොමද? චණ්ඩාශෝක රජතුමා හැටියට ඇයි සිද්ධ වුනේ? ඒ වගේම ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවය පිළිබඳ, තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ, ලක් බුදුසසුන් පිහිටවීම පිළිබඳව, ඒ වගේම චුල්ලහත්ති පදෝපම සූත්‍රය පිළිබඳව, රජතුමාගේ නුවණ විමසීම පිළිබඳව, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ නිසා සිදු වූ සමාජ විප්ලවයේ විපර්යාසය පිළිබඳව, ඒ වගේම සමචිත්ත පරයාය සූත්‍රය දේශනා කිරීම, බණ්ඩුක කුමාරයාගේ පැවිදි උපසම්පදාව පිළිබඳ ආදී කරුණු බොහෝමයක් අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපිට අද දවස බොහෝම වැදගත් දවසක්. ඉතින් රජතුමා අරමුණු කරගෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, පේතවත්වෙන් විමානවත්වෙන්, අනමතග්ග සංයුත්තය, සච්ච සංයුත්තය, බොහෝ සූත්‍ර ප්‍රමාණයක් දෙව් මිනිසුන්ට දේශනා කරමින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරපු ඒ මහා උත්තමයාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා කියලා අපි පළමුවත් දෙවනුවත් තෙවනුවත් මේ වෙලාවේ බොහෝම ගෞරවයෙන් ඒ මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරන ගමන් අද දවසේ පින්වත්නි අපේ කාල වේලාවත් දැන් ඉක්ුත් වෙනවා. උදෑසන ඉඳන්ම මේ පින්වත් පිරිස පොහොය වැඩසටහනට සම්බන්ධ වුණා ජයමග රූපවාහිනිය ඔස්සේ. ඉතින් අද අපිට මේ තිබ්බ වෙලාවට අනුව පොහොය දවසේ කොයි වගේ වැදගත්කමක්ද අපිට තියෙන්නේ මේ ශාසනයට? පොහොය දවස කොහොමද නිර්මාණය වුණේ? මේ පොහොය දවස සකස් වුණේ කොහොමද? මේ පොහොය දවස මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ කුමක් නිසාද ආදී වශයෙන් අපි තාම කෙටියෙන් ඉගෙන ගත්තා, තේරුම් අරගත්තා, දුවල පුතාලා දැනගත්තා. ඉතින් අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු විශාල පිනකින් අපිට මේ ලංකාවේ උපදින්න වාසනාව උදා වුණා. ඉතින් මේ බුදුදහම අද දවසේ පවා අපිට සිහිපත් කරගෙන මනසින් අවුරුදු 2000 ගණනාවකට එහා පැත්තේ සිද්ධ වුණ මේ අසිරිමත් සිදුවීම පිළිබඳ මනසින් චිත්ත රූප මැවෙන විදියට මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙන බොහෝම ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන් දවසක්. බොහෝම පිංසිතුවිලි වැඩෙන දවසක් බවට අද අපි දවසපත් වුණා. ඉතින් ඒ නිසා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන ගමු මේ ජීවිතයේදීම සසර දුකෙන් අත මිදෙන්නට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න අද දවසේ අපි හැමදෙනාම එකතු කරගන්නට යෙදුණු කුසල සම්භාර ධර්මය අපේ පිහිට පිණිස පවතිවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.